ආයුබෝවන් IT රිවිෂන් හබ් එකට ඔයාලව අදත් මම සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ A level ICT 2019 පේපර් එකේ Python ඇසුරෙන් තියෙන බහුවර්ණ ප්‍රශ්න ටික. නැත්නම් Python MCQs ටික තමයි අද මම සාකච්ඡා කරන්න යන්නේ. මම හිතනවා ඔයාලා මගේ Python revision 1 වීඩියෝ එක නරඹන්න ඇති කියලා. මම ඒකේ සාකච්ඡා කරා A level ICT 2020 ප්‍රශ්න පත්‍රයේ එන බහුවර්ණ ටික. අපි දැන් බලමු A level ICT 2019 පේපර් එකේ MCQs 1 by 1. ප්‍රශ්නාංක 40 ඉඳලා 42 දක්වා අපිට පිළිතුරු සපයන්න තියෙන්නේ මේ ගැලීම් සටහන් ආශ්‍රිත. අපි මේ ගැලීම් සටහන දිහා බැලුවොත් ඔයාලට පේනවා මෙතන repetition නැත්නම් loop එකක් මෙතන තියෙනවා. පුනර්කරණය. මෙතන පුනර්කරණයේ condition එක වෙන්නේ මෙන්න මේක. මෙතන පොඩ්ඩක් පැහැදිලි මදි. මෙතන තියෙන්නේ I less than or equal 0 කියලා තමයි තියෙන්නේ. මුලින්ම මෙතන අපි variable එකක් define කරගෙන තියෙනවා I කියලා. I equals 8 කියලා assign කරලා තියෙනවා. ඊට පස්සේ result කියලා එකක් තියෙනවා. ඒකට 1 assign කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන input එකක් ලබාගෙන තියෙනවා. n ආදානය කරන්න කියන්නේ ඒක. ඊට පස්සේ මේ input එක check කරනවා මෙතනින් බිඳුවට වඩා විශාලද කියලා. ඇත්තට මෙතන check කරන්නේ බිඳුවට වඩා කුඩා හෝ සමානයිද කියලා. නැත්නම් මේක සැලකුවොත් බිඳුවට වඩා විශාලද. දෙකම අපිට හිතන්න පුළුවන්. මෙතන තියෙන්නේ less than or equal. කියන්නේ බිඳුවට වඩා කුඩා හෝ සමාන නම් loop එක යනවා. මෙතන loop එක ඇතුළට එන්නේ නැහැ. loop මෙතන if condition එකක් තියෙනවා. n අපි input කරපු එක නැත්නම් n less than or equal 0ද කියලා. ඒ කියන්නේ බිඳුවට වඩා කුඩාද කියලා check කරනවා if condition එක. if condition එක ඒ කියන්නේ බිඳුවට වඩා විශාල නම් විතරයි if condition එක ඇතුළට යන්නේ. මෙතන නැත වෙලාවට තමයි ඇතුළට යන්නේ. ඒ කියන්නේ බිඳුවට වඩා විශාල අගයන් ටික විතරයි අපි මේ result කියන සමීකරණය භාවිතා කරලා සුළු කරන්නේ. මෙතන result assignment එක ඇත්තට. මේක result equals result into අපි මේ input කරපු variable. අපි මෙතනට input කරපු අගය තමයි මේ n වලින් එන්නේ. එතකොට ඍණ සංඛ්‍යාවක් නම් අපි input කරේ ඍණ සංඛ්‍යාවක් නම් මේක මේ පැත්තෙන් ගිහිල්ලා loop එක එකකින් අඩු වෙනවා. නැත්නම් මේ 8න් එකක් අඩු වෙනවා. එතකොට මෙතන i වෙන්නේ 7. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා බලනවා i බිඳුවට වඩා කුඩාද කියලා. ඒ කියන්නේ i ඍණ වෙනකම් i වලට ඍණ සංඛ්‍යාවක් assign වෙනකම් මේ loop එක මෙහෙම මේ ආකාරයෙන් වැඩ කරනවා. ඊට පස්සේ මෙතනට එනවා. මෙතනට ආවම පස්සේ අතන මෙන්න මෙතනට තමයි එන්නේ. මෙතනට ආවම පස්සේ නැවතත් අපි input කරනවා අගයක්. ඊට පස්සේ input කරන අගය බලනවා නැවතත් මෙතන බිඳුවට වඩා විශාලද කියලා. මෙතන බිඳුවට වඩා විශාල නම් විතරක් මේ if condition එක ඇතුළට යනවා. ගිහිල්ලා මේ calculation එක කරනවා. බිඳුවට වඩා කුඩා නම් නැවතත් loop එකට ඇවිල්ලා මෙතන i එකකින් අඩු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මෙතන loop එක වැඩ කරන්නේ. අපි මේක හොඳට නිරීක්ෂණය කළොත් ඔයාලට පෙනේ මේ loop එක වැඩ කරනවා. ඒතර මේ i වලාගේ බිඳුවක් හරි ඊට වඩා කුඩා වෙනවා නම් නැත්නම් ඍණ සංඛ්‍යාවක් වෙනවා නම් මේ loop එක මෙතනින් නතර වෙනවා. මොකද මෙතන check කරනවා i less than or equal 0ද කියලා. ඒ කියන්නේ i වලාගේ ඍණ සංඛ්‍යාවක් හෝ ඒ කියන්නේ බිඳුවට වඩා කුඩා හරි i බිඳුවට සමාන වුණත් මේ loop එකෙන් exit වෙනවා. exit වෙලා result එක print කරනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. ඒ කියන්නේ මේක i අපි හොඳින් බැලුවොත් මේ loop එක 8 පාරක් ක්‍රියාත්මක වෙනවා. අපි දැන් යමු 40 වෙනි ප්‍රශ්නෙට. 40 වෙනි ප්‍රශ්නය කියනවා ගැලීම් සටහනේ ඉදිරිපත් කර ඇති ඇල්ගොරිතමට අදාළව පහත කවර ප්‍රකාශයක් ප්‍රකාශ සත්‍ය වේද කියලා. එය ආදාන 8ක් ලබා. ඇත්තටම මම ඔයාලට කිව්වා මෙතන input 8ක් නැත්නම් 8 ඉඳන් 1 වෙනකම් මෙතන අනිත් පැත්තට 8 ඉඳන් 1 වෙනකම් මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ කියන්නේ 8ක් තමයි input ලබා ගන්න. එතකොට A නිවැරදි. ඊළඟට එය ආදානයෙහි ඇති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රදානය කරයි. ඒ කියන්නේ අපි input කරන ධන සංඛ්‍යාව විතරයි මෙතන මේ calculation එකට අරගන්නේ.
ඒක ඔයාලට පෙනෙයි. මොකද බලන්න මෙතන මේක n less than or equal නම් if condition එකෙන් එළියට යනවා. හරිද? එතකොට n greater than 0 නම් මෙතන n greater than 0 නම් පමණයි මේක තුරට යන්නේ. එතකොට ඇත්තටම මෙතන ධන නිකිල සංඛ්‍යාව අපි ඉන්පුට් කරන ධන නිකිල සංඛ්‍යාවල ගුණිතයක් තමයි මේකෙන් පෙන්වන්න කරන්නේ. එතකොට B හරි. සියලුම ආදාන ශූන්‍ය වුවහොත් ප්‍රතිදානෙ ශූන්‍ය වේ. අපි ඒක බැලුවොත් එහෙම මෙතනට ගිහිල්ලා සියලුම ආදාන ශූන්‍ය වුණොත් එහෙම ප්‍රතිදානෙ ශූන්‍ය වෙන්නේ නැහැ. මොකද මෙතන ප්‍රතිදාන අපි assign කරලා තියෙනවා result එක විදිහට. result එක එකයි කියන්නේ ඇත්තටම මේ එක වෙනස් වෙන්නේ නැහැ. මොකද ශූන්‍ය සියලුම input බිඳුව වුණොත් හැම විටම මෙන්න මේ පැත්තට මේක ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ if condition එක satisfy වෙන්නේ නැහැ බිඳුව වුණොත් මේ calculation එක සිද්ධ වෙන්නේ නැහැ. හැම විටම මේ calculation එක සිද්ධ වෙන්නම මෙන්න මේ n greater than 0 වෙලාවට විතරයි මේ if condition එක satisfy වෙන්නේ. මෙතන if condition එක satisfy නොවන අවස්ථාවේ තමයි මෙන්න මේ result එක මේ calculation එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ n සමානයි බිඳුව වෙනකොට මේ n සමානයි බිඳුව වෙනකොට මෙන්න මේ calculation එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා n සමානයි බිඳුව විට result එක වෙන්නේ 1. එතකොට ඒ පිළිතුර නිවැරදි. වැරදි. මේක වැරදි. එතකොට අපිට අවසාන උත්තරේ වශයෙන් ලැබෙන්නේ A හා B පමණයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 41 වන ප්‍රශ්නෙට. අපි හිතමු දැන් අපි දන්නවා මේ ඉහත අපි සාකච්ඡා කරපු ගැලීම් සටහනේ වෙන්නේ ඉන්පුට් කරන ධන සංඛ්‍යාවල ගුණිතයක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ ආකාරයෙන් ඉන්පුට් කරන මෙන්න මේ සංඛ්‍යා ටික ඇත්තටම if condition එකෙන් satisfy වෙලා මේක මේ සංඛ්‍යා ටික ඇත්තටම එකතු වෙන්න එන්නේ නැහැ. හරිද? එතකොට මෙතන තියෙනවා මෙතන ඉන්පුට් 8ක් නෙමෙයි අතන 9ක් තියෙනවා. මෙන්න මේ සංඛ්‍යා ටික එන්නේ නැහැ. එතකොට අපිට ඉන්පුට් කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ 6 දක්වා පමණයි. මෙතන තියෙන 1 2 3 4 5 6 7 8 මේ 8 විතරයි අපිට ඉන්පුට් එක විදිහට ගන්න. අපිට ඍණයක ඉන්පුට් එකක් විදිහට දෙන්න වෙන්නේ නැහැ. මොකද මේ ඇල්ගොරිතම් එක ලබා ගන්නේ ආදාන 8යි. එතකොට අපිට උත්තරේ විදිහට එන්නේ මෙන්න මේක තමයි උත්තරේ. කියන්නේ අපිට මෙතන තියෙන ධන නිකිල සංඛ්‍යාවල ගුණිතය තමයි උත්තරේට එන්නේ. 2 4 එතන 1 5. එතකොට 5 4 20යි 20 වරයක් 40 40 වුණා 120. එතකොට උත්තරේ අපිට ලැබෙන්නේ 120. අපි ඒක සලකා බලමු. අපි දැන් මෙතන i කියන්නේ පටන් ගද්දි මෙතන 8 තමයි i තියෙන්නේ. i 8යි. එතකොට පළවෙනි අවස්ථාවේදී ඉන්පුට් කරනවා මෙතන n ඉන්පුට් කරනවා ඒකට වෙන්නේ මෙතන 3. ඉන්පුට් කරාම මෙතන 3 ඉන්පුට් කරාම මෙතන රිසල්ට් එක වෙන්නේ 3 වැඩි කිරීම 1. අපි දන්නවා රිසල්ට් කියන්නේ 1. එතකොට උත්තරේ 3යි. හරිද? ඊළඟට මෙතන 2. i කියන්නේ 7. i කියන්නේ 7. මොකද මෙතන 8න් එකක් අඩු කරාම i 7 වෙනවා. ඊළඟ ලූප් එකේ උඩට එනකොට මෙතන i 7 වෙනවා. ඊළඟට ඉන්පුට් කරනවා 2. 2 ඉන්පුට් කරා ඊට පස්සේ මෙතන රිසල්ට් එකට තියෙන්නේ 3. මෙතන 3. මෙතන ඉන්පුට් කරපුවාගේ 3 වැඩි කිරීම 2 6යි. ඊළඟට ලූප් එක මෙතනට එනකොට i = i - 1 වෙනවා. එතකොට 6 වෙනවා. මේක 6 වුණාන් පස්සේ මෙතනට ඇවිල්ලා චෙක් කරනවා මේක බිඳුවට වඩා කුඩා හෝ සමානද? බිඳුවට වඩා කුඩා නැහැ විශාලයි. එතකොට මේ අතට යනවා උඩට යනවා. උඩට ගිහිල්ලා අපි ඉන්පුට් කරනවා -4. -4 ඉන්පුට් කරාට මෙතන චෙක් කරනවා බිඳුවට වඩා කුඩාද කියලා. කුඩා නම් මෙන්න මේ රිසල්ට් එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙතන කැල්කියුලේෂන් එක සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින්
නිකම්ම ගිහිල්ලා මෙතනින් i වලින් එකක් අඩු වෙනවා. මෙතන එතකොට රිසල්ට් එක 6ම තමයි තියෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ රිසල්ට් එකේ. එතකොට මෙතනට ආව 5 වෙනවා. ඊට පස්සේ මෙතන වෙනවා 4 ඉන්පුට් කරනවා. 4 ඉන්පුට් කරාම මෙතනට එනවා. බලනවා චෙක් කරලා. බිංදුවට වඩා කුඩා නැහැනේ, කුඩා හෝ සමාන නැහැනේ. එතකොට ඇතුළට එනවා. රිසල්ට් එක එනවා 24ක් කියලා. ආවරකට 24. ඊළඟට මෙතනට එනවා 4. මෙතන i වලින් i - 1 වුණා. මෙතන එන්නේ 4. ඊට පස්සේ අපි නැවතත් මේ ලූපෙන් උඩට යනවා. එතකොට ආයි ඉන්පුට් කරනවා 1. 1 ඉන්පුට් කරාම මොකද වෙන්නේ? මෙතනට එනවා. බලනවා චෙක් කරලා බිංදුවට වඩා විශාලයි 1. ඇතුළට එනවා ලූප් එක. ඇතුළට ආව ගමන් මෙතන රිසල්ට් එක නැවතත් 24ම තමයි. මොකද 24ක් වර එක 24. ඊට පස්සේ මෙතන i වලින් නැවතත් එකක් අඩු වෙනවා 3ක් වෙනවා. ඊට පස්සේ මෙතන ඉන්පුට් කරනවා ඍණ 9. ඍණ 9 ඉන්පුට් කරාන් පස්සේ මෙතනට එනවා බලනවා චෙක් කරලා. මෙතන බිංදුවට වඩා කුඩායි ඍණ 9. එතකොට මේ කැල්කියුලේෂන් එක වෙන්නේ නැහැ මෙතනත්. එතකොට රිසල්ට් එක 24ම තමයි. ආයි මෙහාට යන්න. මෙහාට ගිහිල්ලා i වලින් තව එකක් අඩු වෙනවා 2 වෙනවා. ඊට පස්සේ මෙතන උඩට යනවා 5. 5 ඉන්පුට් කරනවා. 5 ඉන්පුට් කරපු ගමන් මෙතන බලන ඇවිල්ලා චෙක් කරලා n ආදානය කරපු වැලියු එක n වලට තමයි assign වෙන්නේ. එතකොට n බලනවා 5 කියන්නේ බිංදුවට වඩා විශාලයි. එතකොට මේ පැත්තට එන්නේ. ඇවිල්ලා මේ කැල්කියුලේෂන් එක වෙනවා. මේ කැල්කියුලේෂන් වෙනවා කියන්නේ 24 වැඩි කරනවා 5. මෙතන තියෙන 24 මේක 5. 24 5න් වැඩි කරාන් පස්සේ 120 කියලා එනවා. ඊළඟට නැවතත් මේක උඩට යනවා. එතකොට උඩ මෙතනට ඇවිල්ලා එකක් අඩු වෙනවා. එකක් අඩු වුණාම දෙකෙන් එකක් අඩු වෙනවා 1 වෙනවා. ඊට පස්සේ නැවතත් මේක උඩට යනවා. උඩට ගිහිල්ලා තව ඉන්පුට් එකක් ගන්නවා. ඊළඟ ඉන්පුට් එක තමයි ඍණ 6 වෙන්නේ. ඍණ 6 ගත්තාන් පස්සේ මෙතනට එනවා බලනවා n බිංදුවට වඩා කුඩායි. එතකොට මේ කැල්කියුලේෂන් එක සිද්ධ වෙන්නේ නැහැ නැවතත්. එතකොට මේකේ රිසල්ට් එකට assign වෙලා තියෙන්නේ 120ම තමයි. ඊළඟට නැවතත් මේක මෙතනට එනවා. මෙතනට ආවම පස්සේ බලනවා මෙතන i වලින් එකක් අඩු වෙනවා. i වලින් එකක් අඩු වුණාම මෙතන බිංදුව වෙනවා. බිංදුව ඇවිල්ලා මෙතන චෙක් කරාම පස්සේ මේක බිංදුවට සමාන වෙනවා. සමාන වෙච්ච ගමන් මෙතනින් නැවතත් මේක උඩට යන්නේ ලූප් වෙන්නේ නැහැ නැවත. මෙතනින් එක්සිට් වෙනවා. එක්සිට් වෙලා මෙතන රිසල්ට් එක print කරනවා. 120 print කරනවා. ඒක තමයි මේ මෙතන ප්‍රශ්නෙන් වෙන්නේ. මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ එතකොට 130 120 120 තමයි මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. අපි ඊළඟට A level බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 42 වන ප්‍රශ්නය සලකා බලමු. අපිට මේ 42 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න ඕනේ අපිට මේ දීලා තියෙන ගැලීම් සටහන ඇසුරෙන්. අපි දැන් A ක්‍රමලේඛය සලකමු. A ක්‍රමලේඛයට අනුව මෙතන i කියලා වේරියබල් එකක් තියෙනවා, මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා. ඊට පස්සේ රිසල්ට් එකත් මේකේ තියෙනවා. ඊළඟට n ඉන්පුට් එකක් ගන්නවා. මෙතන අපි while loop එකක් භාවිතා කරලා තියෙනවා මේ ඉන්පුට් එක ගන්න. මොකද මෙතන අපි කලින් මම පැහැදිලි කරා ඔයාලට මෙතන ඉන්පුට් 8ක් අරගන්න ඕනේ කියලා. ඒතකොට ඉන්පුට් 8ක් ගන්නවා නම් අපි මෙතන i = 8 කියලා assign කරාම ඒක හරි. ඊළඟට i මෙතන කන්ඩිෂන් එක set කියන්නේ මෙතන කන්ඩිෂන් එක වැඩ කරන්නේ ඇත්තටම මේ loop එක ඇතුළට යන්නේ i බිංදුවට වඩා විශාල වෙනකම් විතරයි. එතකොට මෙතන බිංදුවට වඩා විශාල නිසා 8 මේක ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන ඉන්පුට් එකක් ලබා ගන්නවා. මෙන්න මේක තමයි ඒක. මේකට අදාළ කෝඩ් එක මේක. ඊළඟට මෙතන if condition එකක් දාලා චෙක් කරනවා මේක මේ ඉන්පුට් කරපු සංඛ්‍යාව ඍණද කියලා. නැත්තම් බිංදුවට වඩා ධනද කියලා චෙක් කරනවා. මෙතන නම් චෙක් කරන්නේ ධනද කියලා. මෙතන චෙක් කරන්නේ ඍණද කියලා. මෙතන ධන නම් මෙතන greater than 0 අපි මේ කැල්කියුලේෂන් එක සිද්ධ කරනවා. මොකද 0 වලට වඩා හරි මේ n බිංදුවට හෝ බිංදුවට වඩා කුඩා අවස්ථාවේදී මේ කැල්කියුලේෂන් එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි ඇත්තටම මෙතන ඉන්පුට් කරන ධන නිගිල සංඛ්‍යා 8ක ගුණිතය තමයි අපි මෙතන පෙන්වුම් කරන්න යන්නේ. දැන් ඊළඟට අපි මෙතන කැල්කියුලේෂන් එක වෙන්නේ නම් ඉන්පුට් කරපු අගය ධන නම් පමණයි.
ඊළඟට මෙතන while loop එකක් නිසා අනිවාර්යයෙන්ම මෙතන මෙන්න මේක තියෙන්න ඕනේ. මොකද I equals I minus 1 තියෙනවා. මොකද නැත්තම් මේ I කියන කියන්නේ loop එකේ termination point එක නැත්නම් end point එකක් එන්නේ නැහැ. මෙතන I එක අඩු වෙලා බිඳුවට වඩා කුඩා වෙච්ච වෙලාවට තමයි බිඳුව හරි බිඳුවට වඩා කුඩා වෙච්ච වෙලාවට තමයි මේ while loop එකෙන් exit වෙන්නේ. එතකොට ඒක වෙන්නේ මේ loop එක ක්‍රියාත්මක වෙන්නේ 8 පාරක්. මොකද බිඳුවට වඩා වැඩි වෙනකම් විතරයි. ඒ කියන්නේ මෙතන 8 ඉඳලා 1 වෙනකම් තමයි වැඩ කරන්නේ. 1 වෙලා ඊළඟ පාර බිඳුව වුණාන් පස්සේ මේ loop එකෙන් exit වෙනවා. එතකොට දැන් ඔයාලට පැහැදිලි වෙනවා මෙතන මේකේ ඇත්තටම output එක ගත්තොත් එතකොට මේ ගැලීම් සටහනට අනුව මේ ක්‍රමලේඛය හරි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ ඔක්කොම conditions ටික මේ ගැලීම් සටහනේ තියෙන ඇල්ගොරිතම් එකට අනුව එතකොට මේ ගැලීම් මේ ක්‍රමලේඛය මේ ඇල්ගොරිතම් එක නිසා නැත්නම් මේ ගැලීම් සටහනේ තියෙන ඇල්ගොරිතම් එකට සමාන වෙනවා. දැන් ඊළඟ එක අපි සැලකුවොත් මෙතන result එක කරලා තියෙනවා. මෙතන I කියලා variable එක අරගෙන නැහැ. අරගෙන තියෙන්නේ මේ for loop එකට තමයි අරගෙන තියෙන්නේ. එතකොට අපි දන්නවා for මෙතන range එකක් කිව්වම range 8 කිව්වම මේ loop එක වැඩ කරන්නේ හැමතිස්සෙම බිඳුවේ ඉඳන් 7 වෙනකම් විතරයි. මොකද 8 range එකට ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම කිව්වොත් බිඳුවේ ඉඳන් 8 දක්වා කියන්න පුළුවන් මේකට. 8 දක්වා නමුත් 8 ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට මේක 8 වතාවක් වැඩ කරනවා. මොකද බිඳුවත් සැලකුවොත් අපි මේක බිඳුවේ ඉඳන් සැලකුවොත් 0 1 2 3 4 5 6 7 කිව්ව සංඛ්‍යා 8ක් තියෙනවා. එතකොට මේ loop එක මේ for loop එක 8 පාරක් වැඩ කරනවා. ඒ 8 පාරක් වැඩ කරනකොට අපි මෙතන මේ input කරන සංඛ්‍යාව ධන නම් පමණක් මේ calculation එක සිද්ධ කරනවා. එතකොට ඇත්තටම බැලුවොත් මේක සමාන වෙනවා මෙන්න මේ ගැලීම් සටහනේ පෙන්වන ඇල්ගොරිතම් එකට. එතකොට අපි ඒකත් හරි කියලා තමයි අපිට සලකන්න වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් C වල වෙලා තියෙන්නේ C වල භාවිතා කරන්නේ while loop එකක්. නමුත් මෙතන while loop එකේ මෙතන තියෙන්නේ 1. මෙතන I වත් මොකක්වත් නෙමෙයි 1. දැන් ඔයාලා බලනවා ඇති මේ 1 තියෙනකොට ඇත්තට සාමාන්‍යයෙන් while loop එකක තියෙන්නේ variable එකක්. මෙතන 1 තියෙනවා කියන්නේ මේක අපි loop එක terminate කරේ නැත්නම් condition එකක් satisfy වෙනකොට මේ loop එක endlessly වැඩ කරනවා. එක දිගට වැඩ කරනවා. දැන් මෙතන මේ loop එක break කරන්නේ මෙන්න මේකේ. මෙන්න මේ. මෙතන මේ I loop එකට භාවිතා වුනේ නැති වුණාට මෙතන I loop එක වැඩ කරන හැම වාරයක් ගානෙම එකකින් අඩු වෙනවා. එතකොට ඇත්තටම මේ loop එක මෙතන I බිඳුව හරි බිඳුවට වඩා කුඩා වෙච්ච ගම මේ මෙතනින් මේ ප්‍රෝග්‍රෑම් එක එක්සිට් වෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන while loop එක while 1 කියලා තිබ්බට මෙතන I කියන variable එක 1 by 1 අඩු වෙනවා. එතකොට I 8 assign කරලා මේ loop එක 8 වතාවක් මෙතනට 1 එනකන් වැඩ කරනවා. 1 ආවන් පස්සේ මේක බිඳුව වෙනවා. බිඳුව වෙච්ච ගම මෙතන ඇතුළට ඇවිල්ලා මේ break එක execute වෙලා loop එකෙන් exit වෙනවා. ඊළඟට මෙතන ධනද කියලා බලාගන්නේ කොහොමද? මෙතන check කරනවා n less than or equal 0. less than or equal 0 කියන්නේ මෙතන n බිඳුවට වඩා කුඩා අවස්ථාව සමන් සලකන්නේ. හරිද? එතකොට මෙතන not එකක් භාවිතා කරනවා. බිඳුවට වඩා කුඩා නෙමෙයි අතර බිඳුවට වඩා විශාල විට තමයි මේ result එක. නැත්නම් මේ calculation එක සිද්ධ වෙන්නේ. එතකොට අපි C ගත්තාම C දිහා බැලුවම C හරි කියලා තමයි අපිට කියන්නේ. එතකොට මේකේ අවසාන උත්තරය වෙන්නේ A B C සියල්ලම කියන පිළිතුර. පිළිතුරු අංක 5 තමයි මේකේ අවසාන උත්තරය වෙන්නේ. අපි දැන් A level ICT 2019 පේපර් එකේ 43 වෙනි ප්‍රශ්නෙට යමු. 43 වෙනි ප්‍රශ්නය මාකින් ස්කීම් එකට අනුව මේකේ නිවැරදි පිළිතුරක් නැහැ. ඒක නිසා මේකේ උත්තර සියල්ලටම අපිට කියන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයපු ඔක්කොටම ලකුණු ලැබිලා තියෙනවා. ඒතකොට මේකේ තියෙන්නේ all answers correct කියලා තමයි තියෙන්නේ. 43 වෙනි ප්‍රශ්නේ ඇත්තටම 1 by 1 අපි check කරොත් මේකේ සියල්ලම
වැරදි. එක වගන්තියක්වත් නිවැරදි වගන්තියක් නැහැ. අපි පළවෙනි වගන්තිය සැලකමු. යන්ත්‍රකේතයට පරිවර්තනය කරනු ලැබ X නම් පරිගණකයේ ක්‍රියාත්මක කරනු ලබන ඉහළ මට්ටම නැත්නම් high level language එකකින් ලියපු ක්‍රමලේඛය X සකසනයට සමාන සකසනයක් සහිත වෙනත් පරිගණකයක ක්‍රියාත්මක නොවේ. මේක ඇත්තටම මේක වැරදි. මොකද processor architecture මේ පරිගණකයේ සකසනය කියන්නේ processor එක. හරිද? සකසනයට සමාන සකසනයක් තියෙනවා නම් ඒ කියන්නේ processor architecture එක එකම නම් කියන්නේ මේ X නම් පරිගණකයේ ක්‍රියාත්මක වෙන ක්‍රමලේඛය අනිවාර්යයෙන්ම XC processor එකට සමාන වෙනත් පරිගණකයක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. ඊළඟ එක තියෙනවා ඉහළ මට්ටමේ ඇති ක්‍රමලේඛයක් යන්ත්‍රකේතයට පරිවර්තනය කිරීමට පෙර assembly භාෂා කේතයට හැරවිය යුතුය. ඇත්තටම assembly භාෂා කේතයට නෙමෙයි හරවන්න ඕනේ මෙතන machine language එකට තමයි හරවන්නේ. ඒකට කියන්නේ machine language. assembly වලට නෙමෙයි හරවන්නේ machine language. ඒතකොට මේකත් වැරදි. කියන්නේ high level language එකකින් ලියපු කේතයක්. යන්ත්‍රකේතය කියන්නේ ඇත්තට machine language එක. ඉහළ මට්ටමේ ඇති ක්‍රමලේඛයක් යන්ත්‍රකේතයට පරිවර්තනය කිරීමට පෙර assembly භාෂා කේතයට හැරවිය යුතුයි. එහෙම එකක් ඇත්තටම වෙන්නේ නැහැ. කෙලින්ම ගොඩක් වෙලාවට high level languages තියෙන්නේ interpreter විදියට. high level language interpreter විදියට තමයි තියෙන්නේ. එතකොට interpreter එක කරන්නේ ක්‍රමලේඛයේ තියෙන එක line එක බැගින් තමයි අරගෙන machine language එකට හරවන්නේ. ඒකට කියනවා යන්ත්‍රකේතය කියලා. එතකොට මේක assembly වලට හරවන්නේ නැහැ. එතකොට මේක දෙවෙනි වගන්තියත් වැරදි. එතකොට තුන්වෙනි වගන්තිය ගත්තොත් පරිවර්තනය නැත්නම් interpreted කරන ලද ක්‍රමලේඛයක් සම්පාදනය කරන ලද ක්‍රමලේඛයට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇත්තටම ගත්තොත් interpreted කරන ලද ක්‍රමලේඛයට වඩා compile කරන ක්‍රමලේඛයක් වැඩි වේගයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් මේක තියෙන්නේ පිළිතුර තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ මේක කියන්නේ interpreted කරන ලද ක්‍රමලේඛයක් සම්පාදනය කරන ක්‍රමලේඛයට වඩා වේගෙන් වැඩ කරනවා කියලා තමයි කියන්නේ. නමුත් ඒක නෙමෙයි වෙන්නේ. මොකද වේගය වැඩි වෙලා තියෙන්නේ මේකේ line by interpreter එක කරන්නේ line by line තමයි program එක execute කරන්නේ. ඒ කියන්නේ එක line එකක් අරගන්නවා ඒක machine language එකට හරවනවා ඒක execute කරනවා. නමුත් compile එක කරන්නේ මුළු source code එකම මුළු program එකම හරවනවා. මුළු program එකම හරවනවා machine language එකට. මෙන්න මේ මුළු program එකම හරවනවා. එතකොට මුළු ඔක්කොම. එතකොට ආරම්භයේදී පොඩි පසුබෑමක් තියෙනවා. කියන්නේ මේකට කාලයක් ගත වෙනවනේ. පටන් ගද්දි. නමුත් මේක සම්පූර්ණයෙන් කන්වර්ට් වුණාන් පස්සේ ඇත්තටම ඉන්ටර්ප්‍රිටර් එකට වඩා වේගය වැඩි කම්පයිල් කරපු එක. ඉන්ටර්ප්‍රිටර් මේ ප්‍රෝග්‍රෑම් එකට වඩා විශාලයි. නැත්නම් වේගය වැඩි කම්පයිල් කරපු එක. කම්පයිල් කරපු source code එක වේගය වැඩි ඉන්ටර්ප්‍රිටර් එකට වඩා. එතකොට මේකත් වැරදි. ඊළඟ හතරවෙනි වගන්තිය සැලකුවොත් ඇතැම් ඉහළ මට්ටමේ භාෂාවලින් ඇති ක්‍රමලේඛ නැත්නම් byte code නමින් හැඳින්වෙන ආකාරයට පරිවර්තනය කරනු ලැබේ. එවැනි byte code නැත්නම් byte කේක සාමාන්‍ය සම්පාදනය ලබා ගන්නා යන්ත්‍ර භාෂාවට වඩා වැඩි වේගකින් ක්‍රියාත්මක වෙනවා. ඒකත් ඇත්තටම කොහොමත් යන්ත්‍ර භාෂාවට වඩා නැත්නම් machine language එකට වඩා වැඩි වේගයකින් මේ එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට byte code එකක් සාමාන්‍යයෙන් තියෙන්නේ ඇත්තටම Java වල මට මතක විදිහට තියෙනවා byte code එකකට තමයි convert වෙන්නේ. interpreter එක byte code එකක් විදිහට හරවන source code එක. නමුත් ඇත්තටම යන්ත්‍ර භාෂාව තමයි වේගය වැඩිම. එතකොට මේකත් වැරදි. ඊළඟට අපි සැලකුවොත් ඇතැම් නූතන සකසන නැත්නම් processors ඉහළ මට්ටමේ භාෂාවන්ගෙන් ඇති ක්‍රමලේඛ යන්ත්‍රකේතයට පරිවර්තනය නොකර ගමන් කරයි. මේ එක programming language එකවත් අපිට machine language එකට හැරෙුවේ නැත්නම් යන්ත්‍රකේතයට පරිවර්තනය නොකර අපිට ඇත්තටම භාවිතා කරන්න බෑ මේ එක ක්‍රමලේඛයක්වත්. එතකොට මේකත් වැරදි. එතකොට මේකේ පිළිතුරු එකක්වත් නිවැරදි නැති නිසා තමයි all දීලා තියෙන්නේ ඒකයි. පිළිතුරු විදිහට තියෙන්නේ all. අපි ඊළඟට A level ICT 2019 පේපර් එකේ Python බහුවර්ණ ප්‍රශ්න අංක 44 සලකා බලමු. මේකේ අපිට දීලා තියෙනවා
ප්‍රකාශනය. ඒ ප්‍රකාශනය ඒ කියන්නේ ඉවලුවේට් කරන්න තමයි අපිට තියෙන්නේ. මෙතනදී ඇත්තටම භාවිතා කරන්නේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස් කියන සංකල්පය. ඒකට කියනවා කාරක ප්‍රමුඛතාවය කියලා. කාරක ප්‍රමුඛතාවය පිළිබඳ මගේ වීඩියෝ එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ පිළිබඳව ඔයාලට මතක නැත්නම් හෝ හරියට ඉගෙනගෙන නැත්නම් ඒ පිළිබඳ වැඩිදුරට ඉගෙන ගන්න. දැන් අපි බලමු කොහොමද මේ කාරක ප්‍රමුඛතාවයේ ටේබල් එක අපි කාරක ප්‍රමුඛතාවය සඳහා මෙන්න මේ ආකාරයෙන් ටේබල් එකක් තියෙනවා. මේකෙදි කාරක ප්‍රමුඛතා මට්ටම වැඩි එකේ සිට අඩු එක දක්වා තමයි අපි මේ ලියලා තියෙන්නේ. 1 2 3 ආකාරය. 1 ගත්තොත් කාරක ප්‍රමුඛතාවය වැඩි. එතකොට පල්ලෙහා ඉඳන් උඩට තමයි කාරක ප්‍රමුඛතාවය වැඩි වෙලා තියෙන්නේ. යටම තියෙන්නේ කාරක ප්‍රමුඛතාවය අඩුම ටික. අපි දැන් දීලා තියෙන ප්‍රකාශය සැලකුවොත් මේකේ තියෙනවා පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. නැත්නම් මේකට කියනවා ෆ්ලෝ ඩිවිෂන් කියලා. මේ තියෙන්නේ ෆ්ලෝ ඩිවිෂන් වලට භාවිතා කරන ඔපරේටර්. ඊළඟට මෙතන තියෙනවා වරහන්. එතකොට වරහන් වලට තමයි මුලින්ම ප්‍රමුඛතාවය දෙන්නේ. එතකොට මේ වරහන තියෙන එක මුලින්ම සුළු වෙනවා. ඊළඟට මෙතන තියෙනවා මොඩ් ඔපරේටර්. මොඩ් ඔපරේටර් එක තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මේකට කියන්නේ bit wise o operation. මේකට කියන්නේ ඒකට කියන්නේ මෙතන bit wise o. ඒකට pipe mark එක කියලා තමයි කියන්නේ. මේකට කියන්නේ bit wise o. දැන් අපි බලමු මේ ප්‍රකාශය අරගෙන සුළු කරන්න. ඔයාලා දන්නවා මෙතන වරහන තමයි මුලින්ම සුළු වෙන්නේ. මෙන්න මේ තියෙන වරහන. එතකොට මේක ඇතුලේ තියෙන ෆ්ලෝ ඩිවිෂන් එක නැත්නම් පූර්ණ සංඛ්‍යාවක බෙදීම තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. එතකොට දෙවනි පේලියට එන්නේ මෙන්න මේ ආකාරයක 33. මෙතන 100 බෙදෙන්නේ 33 විදිහට. එතකොට මෙතන රිමයින්ඩර් එකක් නැහැ. එතකොට ෆ්ලෝ ඩිවිෂන් එක වෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා මොඩ් ඔපරේටර් එක. ඊට පස්සේ අපි බලනවා මේකටද වැඩියෙන් ප්‍රමුඛතාවය තියෙන්නේ මේකටද කියලා. ඒක බලන්න පුළුවන් අපිට මේ ටේබල් එකේ. මෙතන මොඩ් එක තියෙන්නේ මෙතන. මෙතන පයිප් මාක් එක තියෙන්නේ මෙතන. මේකට කියන්නේ bit wise o operation එක කියලා. එතකොට අපි දන්නවා මෙන්න මේ කොටස තමයි ප්‍රෙසිඩන්ස් එක වැඩි. එතකොට ප්‍රෙසිඩන්ස් එක වැඩි මේ කොටස නම් මේ කොටස සුළු වෙනවා. එතකොට මේ කොටස සුළු නම් පස්සේ අපි 4න් බෙදුවොත් මේක 4 8 32ක් වෙනවා. රිමයින්ඩර් එක තමයි මෙතනට එන්නේ. මොඩ් ඔපරේෂන් එකෙන් වෙන්නේ රිමයින්ඩර් එක තමයි එන්නේ. එතකොට එක තමයි මෙතනට එන්නේ. එතකොට එකත් එක්ක bitwise operation එක කරොත් 8 1යි 8යි අතර bitwise operation එක කරොත් අපි මුලින්ම මේවා හරව ගන්නවා binary වලට. එක හරව ගත්තොත් මෙන්න මේ ආකාරයෙන් තමයි. ඊට පස්සේ 8 ගත්තොත් මෙන්න මෙහෙම. 8 binary වල හැලුවම මේ ආකාරයෙන්. අපි දැන් මේකේ bitwise operation එක කරොත් බලන්න මෙන්න මේ ආකාරයට තමයි වෙන්නේ. 1.1යි 0.0යි මේ බිඳුව කියන්නේ සංඛ්‍යා දෙකේම bits බිඳුව වෙන අවස්ථාව විතරයි බිඳුව වෙන්නේ. අනිත් හැම අවස්ථාවකම මේක එක තමයි වෙන්නේ. එතකොට 1.1යි 0.11යි. එතකොට අපි මේක ඊට පස්සේ ඩෙසිමල් වලට හැරෙවුවොත් අපිට එන්නේ 9. එතකොට උත්තරේ වෙන්නේ 5. අපි ඊළඟට බලමු 45 වෙනි ප්‍රශ්නේ. 45 වෙනි ප්‍රශ්නේදී මෙතන අපිට ඉන්පුට් එකක් මෙතන ලබා ගන්නවා. රිසල්ට් එක 1 කියලා තමයි තියෙන්නේ. රිසල්ට් කියලා වේරියබල් එක ඩිෆයින් කරන එක. එතකොට අපි ABC කියලා දුන්නොත් මෙතන තියෙනවා characters 6ක්. එතකොට length එක ගත්තොත් වෙන්නේ මේ len s කියලා ගත්තොත් ඒකේ අගය වෙන්නේ අපි දීපු ඉන්පුට් එකේ අගය වෙන්නේ 6. ඊළඟට දැන් මෙතන තියෙනවා if condition failure. මෙතන බලනවා 6 3ට වඩා විශාලයි. හරිද? 3ට වඩා විශාල නම් මෙතනට එනවා රිසල්ට් එක 2 කියලා assign. ඊට පස්සේ මෙතනට එනවා 6. මෙතන len 6. 6ට වඩා කුඩත් නැහැ. එතකොට මේක satisfy වෙන්නේ නැහැ. එතකොට මේක හරහා යන්නේ නැහැ. එතකොට රිසල්ට් එක දැනට 2 තමයි තියෙන්නේ. මේක ඇතුළට එනවා. ඊළඟට ආයෙ මෙතනට එනවා. රිසල්ට් එක චෙක් කරනවා 1ට වඩා වැඩිද කියලා. sorry 6ට වඩා විශාලද කියලා. එතකොට 6නේ තියෙන length එක 6ට වඩා විශාලත් නැහැ. එතකොට මේක satisfy වෙන්නේත් නැහැ. මෙතනට එන්නේත් නැහැ.
ඊළඟට else එකට ගිහිල්ලා මෙතන 6 ගියාමද result එක 5 වෙනවා. එතකොට result එක 5 වෙන්නේ මෙන්න මෙතන satisfy වෙන නිසා. එතකොට මේ set එක ගත්තොත් එක if condition ටික if else ටික මේක තනි if condition එක. එතකොට ඇත්තටම මේක ඇතුළට ගියයි කියලා මේ if condition එකට නොගිහින් තියෙන්නේ නැහැ. එතකොට මේක වෙනම if condition set එකක්. මේක ඇවිල්ලා nested if condition එක. එතකොට මේ ටික වෙනම මේ ටික වෙනම. එතකොට මෙතන result එකේ අගය මෙතනදී වෙනස් වෙනවා 5 කියලා. එතකොට අපිට අවසාන උත්තරේ වෙන්නේ 5. අපි දැන් 46 වෙනි ප්‍රශ්නය සලකා බලමු. 46 වෙනි ප්‍රශ්නේ තියෙනවා loop එකක්. ඇත්තටම මේක අපිට loop එකක් තියෙන අවස්ථාවක අපිට බෑ මේක නිකන් උඩින් බලලා අපිට උත්තරේ කියන්න. ඒ සඳහා අපි මෙන්න මේ ආකාරයේ වගුවක් හදාගමු. මෙතන වගුවක් හදාගෙන අපි මෙතන බලමු මොකද්ද අපිට ලැබෙන output එක කියලා. එතකොට මෙතන I මුලින්ම තියෙන්නේ range එක ගත්තාම range එකේ මෙතන තියෙන්නේ start එක, මෙතන තියෙන්නේ end එක. හැමතිස්සෙම මෙතන start එක ගත්තොත් මෙතන එකේ ඉඳන් මෙතන 1 කියලා තියෙන්නේ එකේ ඉඳන් 5 දක්වා. එතකොට අපිට මේ loop එක වැඩ කරන්නේ 1 2 3 4 වෙනකන් විතරයි. 4 තෙක් විතරයි. එතකොට මේ 5 සැලකෙන්නේ නැහැ අපි. 5 තිබ්බට 5ට යන්නේ නැහැ loop එක. ඒ විදිහට තමයි මේ range කියන function එක අපිට භාවිත කරන්න තියෙන්නේ. එතකොට අපි මෙතන මුලින්ම ගත්තොත් I 1යි. එතකොට I 1 වෙනකොට මෙතන අපි මුලින්ම 100 මේක I 1යි මේක 100 තමයි තියෙන්නේ. හරි. ඊළඟට මේ loop එක ඇතුළට ආවම පස්සේ I 1 වෙලාවට මෙතන 100 මෙතන x වෙන්නේ කීයද? 99. 100න් එකක් අඩු වෙනවා. මෙතන 100 තියෙනවා. මේක 100 දැම්මම මෙතනට I කියන්නේ 1 නම් එකක් අඩු. එතකොට 99 වෙනවා. මෙතන ඊළඟට loop එක නැවතත් උඩට ගිහිල්ලා එනකොට 2 වෙනකොට මෙතන අගය 99 තියෙන්නේ. මෙතන 99 තියෙන්නේ 99න් දෙකක් අඩු වුණාම කීයද? 94 වෙනවා. මෙන්න මේක තමයි මෙතනට එන්නේ. එතකොට ඊළඟට උඩට ගියාම 3 වෙනවා. 3 වුණාන් පස්සේ මෙතන 97 මෙතනට එනවා 97 මේ I 3 වෙනවා. 97 3ක් ගියාම 90 කීයද? 4යි. ඊළඟට මෙතන 4 වෙනවා. 4 ආවන් පස්සේ මෙතන loop එකේ මෙතන 4 වෙනවා. 4 වෙනකොට මෙතන 94 නේ තියෙන්නේ 94න් 4ක් අඩු වුණාම 90 වෙනවා. මෙතන මම කියවනේ මෙතන 4 දක්වා පමණයි වැඩ කරන්නේ. loop එක. මොකද 1 ඉඳන් 2 3 4 විතරයි. එතකොට අපිට අවසාන උත්තරේ වෙන්නේ මෙන්න මේක. මෙතන loop එකෙන් exit වෙලා මේක print කරපු ගමන් අපිට output එක විදියට ලැබෙන්නේ මෙන්න මේක. 90. ඔයාලා හැමතිස්සෙම මේ වගේ loop එකකින් අපිට දුන්නොත් අපි ගමු loop එක මෙතන 100ක් වුණොත් නම් මේ වගේ වගුවක් ගහන්න බෑ. නමුත් loop එක ගොඩක් වෙලාවට දෙන්නේ පොඩි කොටසකට තමයි. ඒ කියන්නේ වාර loop එක 6 පාරක් වැඩ කරන්නේ 5 පාරක් ඔය වගේ තමයි දෙන්නේ සාමාන්‍ය ගණන් වල. නැත්තම් වෙන්නේ මෙතන මේ ගානට සෑහෙන වෙලාවක් යනවා. එතකොට මේ වගේ ගණන් හැමතිස්සෙම මේ වගේ වගුවක් ආදානය කරොත් ඔයාලට වරදින්නේ නැහැ. ඒක හන්ද හොඳට මතක තියාගන්න. අපි ඊළඟට බලමු 47 වෙනි ප්‍රශ්නය. 47 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා list එකක්. මේ තියෙන්නේ list එක. list එකේ තියෙනවා මේ වගේ සංඛ්‍යා ටිකක් input කරලා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතන for loop එකක් තියෙනවා. ඊට පස්සේ තව x කියලා variable එකක් අරගෙන ඒකට බිඳුවට සමාන කරලා තියෙනවා. ඊට පස්සේ for loop එකෙන් මේ range length L කිව්වම මෙතන range L කිව්වම අපි දන්නවා L සමානයි මේකේ තියෙන items ගන්න. හරිද? range L කිව්වම පස්සේ මෙතන 10යි. items 10ක් තියෙනවා. ඒකට මේ loop එක 10 පාරක් මෙතන වැඩ කරනවා. මෙතන 10 කියන්නේ මෙතන බිඳුවේ ඉඳන් තමයි list එක ගණන් ගන්නේ. list එක බිඳුව 1 2 මෙතන 9 වෙනකන් තමයි වැඩ කරන්නේ. මෙතන මොකද L වල අගය වෙන්නේ මෙතන මේකේ අගය 10යි. length L කිව්වම එන්නේ
මේ අපිට මේ දීලා තියෙන ලිස්ට් එකේ තියෙන items ගන්න තමයි length L කියලා ගත්තා. length function එකෙන් L කියන්නේ ලිස්ට් එකනේ. ඒකට මේකෙන් output එක වෙන්නේ මෙන්න මේක 10යි. එතකොට මේක වැඩ කරන්නේ බිඳුවේ ඉඳන් 1 2 3 4 5 6 7 8 9 වෙනකම් විතරයි. මොකද රේන්ජ් එක ඒ ආකාරයෙන් තමයි වැඩ කරන්නේ. රේන්ජ් එක ගත්තොත් හැම විටම මෙතන මෙන්ෂන් කරනවා කියලා. අපි කියමු බිඳුවේ ඉඳන් 10 කියලා. මෙතන එතකොට 9ට එනකම් විතරයි මේක වැඩ කරන්නේ රේන්ජ් එකේ හැටි. මෙතන 9 දක්වා තමයි වැඩ කරන්නේ. එතකොට මේකට වැඩ කරන්නේ නැහැ. එතකොට මෙතන items 10ක් එනවා. එතකොට අපි දන්නවා මේක මේ loop එක වැඩ කරනවා 10 පාරක්. මේ loop එක. මේ ටික අයිති වෙන්නේ මේ loop එකට. මෙතන indentation එක සමාන නිසා මේ ටික තියෙන්නේ මේ loop එක ඇතුලේ. මේක තියෙන්නේ global section එකේ. කියන්නේ main program එකේ තමයි මේ print එක තියෙන්නේ. දැන් අපි බැලුවොත් මෙතන මේ loop එක වැඩ කරන අතරේදී මේ items ටික one by one check කරගෙන යනවා. මෙතන items one by one check කරනවා. ඒ කියන්නේ ඍණ සංඛ්‍යා එනකොට ඇත්තටම මේකේ calculation එක සිද්ධ වෙන්නේ නැහැ. ඍණ සංඛ්‍යා එනකොට continue කරනවා. continue කරනවා කියන්නේ අපි යමු මෙතන 1 එනවනේ. 1 ඇවිල්ලා ඍණ 2 එනකොට continue කරනවා කියන්නේ ඊළඟ එකට මේක skip කරනවා program. මෙතනින් පල්ලෙහාට යන්නේ නැහැ. මෙතනින් පල්ලෙහාට යන්නේ නැහැ. ඍණ ආපු ගමන් continue. එතකොට මෙතන එක ආවම මේක ඇතුළට එන්නේ නැහැ. එතකොට මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා බලන්න check කරන්න. මෙතනට ඇවිල්ලා වෙරුවන් පස්සේ මෙතන LI 10ට වඩා වැඩි නැහැනේ. එතකොට මේ condition එක ඇතුළට යන්නේත් නැහැ. ඊළඟට මොකද වෙන්නේ? මෙතන මේ calculation එක සිද්ධ වෙනවා. මෙතන ඇත්තටම මේ calculation එක වෙන්නේ මේ if condition දෙකෙන්ම මේක තියෙන්නේ එළියේ. නමුත් for loop එක ඇතුලේ තියෙන්නේ. මොකද if condition එක ඇතුලේ තියෙනවා නම් මෙතන indentation එකක් තියෙන්න ඕනේ මේ දෙකෙන් එකක තියෙන. එතකොට මේක තියෙන්නේ for loop එක ඇතුලේ. එතකොට මේ condition දෙකම satisfy වෙන්නේ නැති නිසා මෙතන තියෙන x අගයට මේ එක එකතු වෙනවා. අපි දැන් බලමු මේ loop එක. මේ ආකාරයෙන් table එකක් භාවිතා කරලා අපිට මේ x සඳහා ලැබෙන අගය හොයමු. මෙතන x සඳහා input එක විදිහට එන්නේ 1. මොකද මේ L0 කියන්නේ මේක 1. 1 ආවම මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා බලනවා මේ condition දෙකම satisfy වෙන්නේ නැහැ. 1 කියන්නේ බිඳුවට වඩා කුඩත් නැහැ 10ට වඩා විශාලත් නැහැ. එතකොට මේ 1 මෙන්න මෙතනට ඇවිල්ලා x වලට එන්නේ අගේ 1යි. එතකොට මෙතන මේ මුලින්ම මේක බිඳුවනේ. මේ x බිඳුවයි. මෙතනට li කියවම l බිඳුව එන්නේ. l බිඳුව ආපු ගම මේක 1 වෙනවා. එකතු වෙනවා. ඊට පස්සේ -2 ගත්තාන් පස්සේ මෙතනට එනවා. මේක ඇතුළට යනවා. මොකද බිඳුවට වඩා අඩුයි. ඍණ. මෙතන යන පස්සේ මේක skip කරනවා. එතකොට continue කියපු ගමන් මෙතනින් පල්ලෙහාට මේක වැඩ කරන්නේ කෙලින්ම දෙවෙනි එකට යනවා. එතකොට දෙවෙනි එකට ගියාම මෙතනට එනවා. මෙතනට ආවම පස්සේ මෙතන දෙවෙනි ඉන්ඩෙක්ස් එකට යනවා. මේක බිඳුව මේක 1 2 ඔය ආකාරයෙන් තමයි තියෙන්නේ. මෙතන යනවා දෙවෙනි ඉන්ඩෙක්ස් එක. sorry මෙතන එකට යනවා. මේක x වලට එක. ඊළඟට loop එක නැවතත් වැඩ කරනකොට loop එකේ අගය මෙතන අපි දැන් x වලට මුලින්ම බිඳුව තමයි assign වෙන්නේ. මොකද length range length L. ඒ කියන්නේ L එක ඇවිල්ලා 10. length එක 10 වෙනවනේ. මෙතන බිඳුවේ ඉඳන් තමයි loop එක වැඩ කරන්නේ. මෙතන අපි range එකේ start value එකක් දීලා නැති නිසා by default 0 තමයි එන්නේ. එතකොට range එක වැඩ කරන්නේ බිඳුවේ ඉඳන්. ආයි බිඳුව වෙනකොට මෙතන li කියන්නේ 1. 1 ආවම බලනවා බිඳුවට වඩා අඩුත් නැහැ 10ට වඩා විශාලයි. එතකොට මේ දෙකම වැඩ කරන්නේ satisfy වෙන්නේ නැහැ. එතකොට මෙතනට ඇවිල්ලා මෙන්න මේක execute වෙනවා. එතකොට x කියන්නේ මුලින්ම බිඳුවයි නමුත් li කියන්නේ මෙතන මේ අගය 1. එතකොට මේ x වල අගය ඉන්නේ 1යි. ඊළඟට මෙතන 1 වෙනකොට නැවතත් එනවා. 1 වෙනකොට මෙතන ඍණ 2 තියෙන්නේ. ඍණ 2 වුණාම මෙන්න මේ li කියන්නේ ඍණ 2ට වඩා බිඳුවට වඩා අඩු නිසා continue වෙනවා. මෙතනින් පල්ලෙහාට යන්නේ නැහැ. loop එක continue වෙනවා. එතකොට x සඳහා එකම තමයි තියෙන්නේ. ඊට නැවත එනවා මෙතන 4 වෙනවා. 4 වෙච්ච ගමන් මේක satisfy වෙන්නේ නැහැ. මොකද list එකේ value එක ඇවිල්ලා L2. L2 කිව්වම L2 සඳහා 4 තියෙන එක බිඳුවට වඩා කුඩා නැහැ. එතකොට මෙතනට එන්නේ නැහැ.
පස්සේ බලනවා 10ට වඩා විශාලත් නැහැ. එතකොට මේ දෙකටම එන්නේ නැහැ. එතකොට මේ දෙකටම එන්නේ නැති වෙලාවට මෙතන සම් එක වෙනස් වෙනවා. එතකොට මේක 5 වෙනවා. 4 නෙදී. ඊළඟට නැවතත් 3 එනවා. 3 ඉනේ මෙතන i සමානයි 3 වෙනකොට, ඒ කියන්නේ ලූප් එකේ i වලාගේ 3 වෙනකොට මෙයා රීඩ් කරන්නේ මෙන්න මේ 3. L3 කියන්නේ 3. එතකොට ඒ 3 ඇවිල්ලා මෙතන x වලට එකතු වෙනවා. කියන්නේ මෙතන 3 5යි 3යි 8ක් වෙනවා. මොකද මෙතන දැන්ටමත් x සඳහා තියෙන්නේ 5. මේක තමයි x සඳහා තියෙන්නේ 5. එතකොට මේ 3 ආවන් පස්සේ මෙතන 5යි 3යි 5යි මෙතන 3යි 8යි. ඊළඟට 4ට යනවා. 4ට ගියාන් පස්සේ බලනවා මෙයා මෙතන 2 තියෙනවා. එතකොට මේ කන්ඩිෂන් එකට යන්නේ නැහැ. බිඳුර කුඩා නැහැ. මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා බලනවා 10යි. මෙතනට ආපු ගමන් බ්‍රේක් වෙන්නේත් නැහැ. 10ට වඩා වැඩිත් නැහැ. එතකොට මෙතන කැල්කියුලේෂන් එක වෙනවා. මෙතන x වල තියෙන්නේ දැන්ටමත් තියෙන්නේ 8. ඊට පස්සේ li එකතු වෙනවා. l4. l4 ගමන් 2. 10 වෙනවා. ඊළඟට ඍණ 7. ඍණ මෙතන 5 යනවා. 5ට ගියපු ගමන් මෙතන ඍණ 7. ඍණ 7 කියුවාම මෙන්න මේ මෙතනට යනවා කන්ටිනියු වෙනවා නිකන්. කන්ටිනියු වුණාන් පස්සේ මොකද වෙන්නේ? මේ පල්ලෙහාට යන්නේ නැහැ. මේ 5 මෙතනදී x වලගේ 10ම තමයි තියෙන්නේ. ඊළඟට 6ට යනවා. 6ට ගියාම මෙතන තියෙන්නේ 11. මෙතනට එනවා. මෙතනට ආවන් පස්සේ බලනවා බිඳුර වඩා කුඩාද කියලා. බිඳුර වඩා කුඩා නැහැනේ. එතකොට මේක ඇතුළට යන්නේ නැහැ. මෙතන if condition එක ඇතුළට යන්නේ නැහැ. මෙතන බලනවා ඇවිල්ලා 11 10ට වඩා විශාලයි. එතකොට මේ condition එක ඇතුළට ගිහිල්ලා මේක loop එකෙන් exit වෙනවා. එතකොට ඇත්තටම මෙතන මේ calculation එක වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ 10ම තමයි x වෙලාගේ. එතකොට අපිට පිළිතුර විදිහට එන්නේ මෙන්න මේකේ 10 තමයි පිළිතුර. අපි ඊළඟට බලමු 48 වන ප්‍රශ්නය. 48 වන ප්‍රශ්නය ගත්තම අපිට මේ තියෙනවා මෙතන ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරලා. මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මෙතන තියෙනවා ග්ලෝබල් ස්කෝප් එක තියෙන වේරියබල් එකක් ඩිෆයින් කරලා. මේක x. මේක ග්ලෝබල්. ඊළඟට මෙතන තව x කියලා වේරියබල් එකක් ඩිෆයින් කරලා තියෙනවා. මේක ඇවිල්ලා මේක ලෝකල්. මේ වේරියබල් දෙකම ලෝකල්. y එකත් ලෝකල්. එතකොට මේ දෙක එකක් නෙමෙයි දෙකක්. මෙතන මේකත් වෙනස්, මේක y ලෝකල්. එතකොට ඔයාලා දන්නවා මෙතන අපි ෆන්ක්ෂන් එක කෝල් කරොත් මේ x දාලා මේ ෆන්ක්ෂන් එක මේ ෆන්ක්ෂන් x කියලා ඩිෆයින් කරොත් මෙතන 50 ෆන්ක්ෂන් එක ගියාට වැඩක් නැහැ. මොකද මෙතනදී මෙයා අලුත් x එකක් ඩිෆයින් කරලා තියෙන නිසා. එතකොට අපි මේ ඉන්පුට් කරපු 50න් ඇති වැඩක් නැහැ. එතකොට මෙතන y කිව්වම මෙන්න මේ පාස් කරපු වැලියු එක නෙමෙයි මෙතන වෙන්නේ. මේ y කියන්නේ මේක ලෝකල් වේරියබල් එක. මේ y කියන්නේ ලෝකල් වේරියබල් එකට ෆන්ක්ෂන් එක ඇතුලේ 4 අසයින් කරලා තියෙන්නේ. හරි. එතකොට අපි මේක print කරොත් x වලාගේ ඔයාලට මොකද හිතෙන්නේ? මෙතන print x කියලා කරාම මෙතන තියෙන්නේ මේ print function එක call කරන්නේ global scope එකේ තමයි තියෙන්නේ. main program එකේ තමයි මේ print එක තියෙන්නේ. එතකොට print එක execute කරනකොට ඔයාලා දැනගන්න ඕනේ අපිට local variable එක මෙතනින් access කරන්න බෑ. එතකොට හැමතිස්සෙම global එක තමයි මෙතනින් print වෙන්නේ. global එක print වෙනවා නම් ඔයාලා දන්නවා මෙතන මේ function එකට ගියා කියලා මේ global variable එකට කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. මොකද මෙතන local variable එකක් තියෙනවා x සමාන 2 කියලා. එතකොට මේ x උයි මේ global x උයි වෙනස්. ඒක variable දෙකක්. එතකොට ඔයාලට පේනවා මේක ඇවිල්ලා print කරලා අපි බැලුවොත් අපිට මෙතන පෙන්වන්නේ global variable එක. ඒ නැත්තම් මේ 50 තමයි අපිට උත්තරේ විදිහට ලැබෙන්නේ. මම හිතනවා ඔයාලට A level ICT 2019 පේපර් එකේ Python ඇසුරෙන් තියෙන බහුවන ටික දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලට කිසියම් අපහැදිලිකමක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතුණා නම් නැත්නම් ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක press කරන්න. ඔයාලට සුබ දවසක්. ස්තුතියි.